සරණයි ඔබ සියලු දෙනාටම අදත් ඔබ මේ එකතු වී සිටින්නේ පෙළදම් කතිකාවත වැඩසටහන සමග. ඔබ දන්නවා හොඳ ආකාරයෙන්ම මේ වැඩසටහන පෙළදම් කතිකාවත වැඩසටහන ඔබේ එදිනෙදා ජීවිතයේදී මතුවන දහම් ගැටලු निराකරණය කරන්න තෝතැන්නක් සපයා දෙනවා. ඉතින් ඒ සඳහා ඔබේ ප්‍රශ්න වලට ඔබේ ගැටලු වලට දහම් ගැටලු වලට නිවැරදි සාර්ථක පිළිතුරු ඉතාමත් වටිනා පිළිතුරු ලබා දෙන්නට අදත් අප කෙරෙහි දයානුකම්පාවෙන් මේ ස්ථානට වැඩම කොට සිටිනවා කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනාධිපති පූජ්‍යපාද දොළොස්වල උදිත දීර නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේව පාද නමස්කාර පූර්වකව මේ ස්ථානයට පිළිගන්න ලබනවා. අපේ හැමතුරුනේ අපි දන්නවා මේ දින කිහිපය පුරාවටම මේ වැඩසටහන් කිහිපය පුරාවටම අපි විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් සාකච්ඡා කළා. අප වෙත වූ විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් අපේ ආදරණීය ඔබ සියලු දෙනාම ඒ වූ විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් සාකච්ඡා කළා. අදත් අපි සූදානම් ඒ ප්‍රශ්න ඔබේ වූ ප්‍රශ්න කිහිපයක් තෝරා බේරාගෙන සාකච්ඡා කරන්නට මේ ස්ථානයේදී. අපේ හැමතුරුනේ අද වැඩසටහන ආරම්භ කරමින් අපි සාකච්ඡා කරමු මේ දැනුගත්කම, ඒ වගේම ශාස්ත්‍රීය දැනුම, ඒ වගේම ප්‍රඥාව මේ වචන කිහිපය අපි එදිනදා ජීවිතයේදී අපි නිතරම කනට ඇහෙනවා. දැනුගත්කම, එයා උගත් කියනවා, ඒ වගේම ප්‍රඥාවන්තයි කියනවා, යම්කිසි ශාස්ත්‍රීය දැනුමකින් හෙබී කියලා කියනවා. අපි හැමෝටම මේ වචන ත්‍රිත්වය බුදුදහමට අනුව මොන වගේ වෙනසක් දරනවද? ඒ වගේම ප්‍රඥාවන්තයා කියලා නැත්නම් උගතා, බුද්ධිමතා මේ ආදී විදිහට බුදුදහමේ විස්තර වෙන්නේ කවුරු ගැනද අපි හැමෝටම? හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ දැන උගත්කම, ශාස්ත්‍රීය දැනුම, ඒ වගේම ප්‍රඥාව කියන මේ කාරණාවන් අතර වෙනසක් තියනවද කියලා. ඒ අතර ලසිත ලොකු වෙනසක් දකින්න තියෙනවා. මොකද හේතුව ප්‍රඥාව කියන මේ මාතෘකාව ඔස්සේ කතා කරන්නේ මේ විෂයානුබද්ධිත දැනුම නෙවෙයි. දැන් දැනුම ශාස්ත්‍රීය දැනුම කියන්නේ විෂයානුබද්ධිත වූ එකක්. එක්ක එක භාෂාවකට යම්කිසි රැකියාවකට ශාස්ත්‍රයකට යොමු වෙච්ච විෂයානුබද්ධිත දැනුමක්. ප්‍රඥාව කියලා හඳුන්වන්නේ විෂයානුබද්ධිත වූ දැනුමක් නෙවෙයි. ඒක තමන්ගේ හදවතටම සමීප වෙච්ච ප්‍රායෝගික ජීවිතයෙන් අත්දකින්න පුළුවන් ප්‍රායෝගික ජීවිතයත් එක්ක එකතු වෙච්ච දෙයක්, බාහිර එකක් නෙවෙයි ප්‍රඥාව කියලා හඳුන්වන්නේ. ඉතින් ප්‍රඥාව කියන්නේ කුමක්ද කියන කාරණාව තේරුම් ගැනීම පිණිස මා සරල පැහැදිලි කිරීමක් කරන්නම්. මුලින්ම අපි තුල ඇති කර ගන්න ඕනි ප්‍රඥාව හඳුන්වනවා කම්මස්සකතා ඥානය කියලා. කම්මස්සකතා ඥානය කියලා කියන්නේ කර්මඵල පිළිබඳව අවබෝධය. ඒ කියන්නේ පින් කියන්නේ මොනවද? පව් කියන්නේ මොනවද? පින් කළාම ලැබෙන විපාක මොනවද? පව් කළාම ලැබෙන විපාක මොනවද? මෙන්න මේ පිළිබඳ දැනුම, පින්පව් පිළිබඳ අවබෝධය. මේක තමයි මුලින්ම අපි තුල ඇති කර ගන්න ඕනි ප්‍රඥාව. ඉතින් ඒක නිසා මේ ප්‍රඥාව අපි ඇති කරගන්න කැමති නම් ආදරෙන් ගෞරවයෙන් පින්පව් පිළිබඳ ඉගෙන ගැනීම, දැන ගැනීම කළ යුතු වෙනවා. ඒ පින්පව් පිළිබඳ විශ්වාසය, තේරුම් ගැනීම, පිළිගැනීම තමයි මුලින්ම ඇති කරගන්න ඕනි ප්‍රඥාව. ඒකට කියනවා කම්මස්සකතා ඥානය. නැත්තම් කර්මඵල ඇදහිීමේ නුවණ, කර්මඵල ඇදහිීමේ ප්‍රඥාව කියලා. ඊළඟ කර්මඵලය පිළිබඳව තේරුම් ගත්ත කෙනා ඊළඟට ඒ ප්‍රඥාව තව පියවරක් ඉදිරියට අරගෙන යනවා. තව දියුණු කරනවා. ඒ දියුණු කිරීමේදී අර පින්පව් පිළිබඳ විශ්වාස කරන කෙනා ඊළඟට ඉගෙන ගන්නේ
ප්‍රඥාව ඇති කරගන්නේ චතුරාර්ය සත්‍ය කියන මේ කාරණාව පිළිබඳව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තමයි ඔහු විසින් ප්‍රඥාව ඇති කර ගැනීම සිදු කරන්නේ. ඒක හඳුන්වනවා චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා හඳුන්වනු ලබනවා. බලන්න දැන් මේකේ පිළිවෙලින් ආපු හැටිලා සිත මුලින්ම පින්පව් පිළිබඳ විශ්වාස කරනවා, අවබෝධ කර ගන්නවා, තේරුම් ගන්නවා. පින්පව් දන්න කෙනා ඒ විශ්වාස කරන කෙනා දන්නවා පින් කරන කෙනා මැරිලා සුගතියේ උපදිනවා, පව් කරන කෙනා මැරිලා දුගතියේ උපත ලබනවා. එහෙනම් සුගතිගාමි දුගතිගාමි ජීවිතයක් අපිට තියෙනවා, සසරක් අපිට තියෙනවා. ඉතින් ඒ පිළිබඳ විශ්වාසය තියෙන කෙනා ඊළඟට හිතනවා මේ සසර පරක් තෙරක් පේන එකක් නෙවෙයි. මේකේ පටන් ගත්ත කෙලවරක් දකින්න නැහැ. අවසානයක් පේන්නේ නැහැ. මේ සසරින් එතර වීමක් තියෙනවද කියලා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු හොයද්දී තථාගත සද්ධර්මයේ තුලින් ඔහුට මුණ ගැහෙනවා පිළිතුරක්. ඒ තමයි ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට ඔබ මේ මැරෙන උපදින සසරෙන් නිදහස් වෙනවා. ඔබ සුගතියනුත්තත් මිදෙනවා, දුගතියනුත්තත් මිදෙනවා. මේ දෙකෙන්ම තොර වූ නිවනට ඔබවපත් වෙනවා. ඉතින් අන්න ඊළඟට ඒ පසුබිම මත තමයි මේ පින්පව් විශ්වාස කරන කෙනා ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව ඉගෙන ගැනීම සිදු කරන්නේ. ඒක හඳුන්වනවා චතුසත්‍ය සම්මා දිට්ඨි. නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාව. ඊළඟට ලසිත චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගත්ත කෙනා ඊළඟට ප්‍රඥාව ඇති කර ගන්න ඕනි තමන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය, මාර්ගය, පිළිවෙත පිළිබඳව. ඒක කොටස් දෙකකින් යුක්තයි. සමත ඥාන, විපස්සනා ඥාන කියලා. සමත ඥාන කියලා කියන්නේ සමත භාවනා කරලා ඒ තුලින් ලබන්නා වූ අවබෝධය. විපස්සනා ඥාන කියලා කියන්නේ විදර්ශනා භාවනා වඩලා ඒ තුලින් ලබන අවබෝධය. බලන්න දැන් ප්‍රඥාව ටිකෙන් ටික පිළිවෙලින් ඉස්සරහට යන හැටි. ඉස්ලාම කර්මඵල පිළිබඳ විශ්වාස කරන්න පටන් ගත්තා. කම්මස්ස කතා ඥාන. ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳ යා ඉගෙන ගත්තා. දැන් චතුරාර්ය සත්‍ය ගැන දැනුමකුත් තියෙනවා. චතුසත්‍ය ඥාන. ඊළඟට යා සමත භාවනා කරලා ඒ පිළිබඳ අවබෝධයක් ලබනවා. ඒක සමත ඥාන කියලා හඳුන්වනවා. ඊළඟට විදර්ශනා භාවනා වඩමින් ඒ පිළිබඳ අවබෝධයක් ලබනවා, විපස්සනා ඥාන. ඊළඟට මේ විදර්ශනා වඩමින් යනකොට එයා තුල තියෙන සංයෝජන කෙලෙස් ප්‍රහීන වෙලා මාර්ගඵල ලබන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයා තුල ප්‍රඥාව තවත් ඉදිරියට ගිහිල්ලා මාර්ග පිළිබඳ අවබෝධය මග්ග ඥාන, ඵලය පිළිබඳ අවබෝධය ඵල ඥාන. මෙන්න මෙහෙම ක්‍රමක්‍රමයෙන් නිවන දක්වාම යන තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව වැඩෙන දියුණු වෙන ගුණයක්, අංගයක් තමයි ප්‍රඥාව කියලා හඳුන්වන්නේ. නමුත් අපි මේ කතා කරන බුද්ධිය, ඊළඟට ඔය සාහිත්‍ය පිළිබඳ දැනුම, ඒවා විෂයානුබද්ධිත වූ එකක් මිස අපේ ප්‍රායෝගික ජීවිතයත් එක්කම එකට බද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඔබ හොඳටම දන්නවා බොහෝ මුගත් අය ඉන්නවා. ඒ උනට අම්මා තාත්තා හඳුරන්නේ, පින්පව් විශ්වාස කරන්නේ, අපේ හැමදෙරේ මෙලෝ පරලෝ පිළිගන්නේ. එදිනෙදා ජීවිතවලදී අපි සාමාන්‍ය පෙළ කියනවා, උසස් පෙළ මේ ආදී විදිහට කියලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා යනවා. අපි හැමදෙරේ ඒ තුලින් අපි විෂයානුබද්ධ, අපි හැමදෙරේ කියව විදිහට විෂයානුබද්ධව අති විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නවා. අපි හැමදෙරේ හැබැයි මේ දැනුම එදිනෙදා ජීවිතයේදී අපේ කටයුතු කරද්දී පේනවා ගුණයෙන් තොරයි කියලා. අපි හැමදෙරේ ඒ තුල සම්පූර්ණත්වයක් නැහැ කියලා. ඒක තමයි. ඒක තුල බොහොම අසම්පූර්ණ බවක් තියෙනවා. ඒක තුල සම්පූර්ණ බවක් තියෙයි නම් අපි හිතමු විෂයානුබද්ධිතව විතරක් මේ පාසල් යන ශිෂ්‍යයෙක් බුද්ධ ධර්මයේ විෂය ඉගෙන ගන්නවා. උසස් පෙළ කළා කියන්නේ උසස් පෙළ දක්වාමත් කළොත් අවුරුදු 13ක් විතර බුදුදහම පිළිබඳ ඉගෙනගෙන. එහෙමනම් ලංකාවේ ඉන්න ගොඩක් අය 100%ක්ම වැරදි කරන්නේ නැති, පව් කරන්නේ නැති,
නරක දේවල් කරන්න නැති අය වෙන්න තිබ්බනේ. නමුත් විෂයානුබද්ධිත දැනුමක් විදිහට විතරක් බුදුදහම ඉගෙන ගත්ත අය තුල ඒක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුදහම උනත් විෂයානුබද්ධිත දෙයක් විදිහට විතරක් ඉගෙන ගත්තොත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ වැදගත් වෙන්නේ මේ සසරින් අත්මිදීම කියන කාරණාවට. ඔව්. එහෙයි අපේ හැමදෙරෝනේ විශිෂ්ට සාමාර්ථයක් ඒ සාමාර්ථයක් ගැනීමට පමණක් නොව බුදුදහම එතින් එහාට සැබෑ සන්තුෂ්ටිමත් ජීවිතයකට ප්‍රවිෂ්ඨ විය හැකි ධර්ම මාර්ගයක් විදියට බුදුදහම හදාරනවා නම් මැනවි. එයයි අපේ ධම්ම සාකච්ඡාවේ අරමුණ වෙලා තියෙන අපේ හැමදෙරෝනේ. තවත් ප්‍රශ්නයක් තිබෙනවා අපේ හැමදෙරෝනේ මෙන්න මේ විදිහට බොහෝ අයගේ බොහෝ මේ සමාජයේ මිනිසුන් අතර විශ්වාසයක් තියෙන අපේ හැමදෙරෝනේ මේ දිව්‍ය ලෝක, പ്രേත ලෝක මේ සියල්ලම පිහිලා තියෙන මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙමයි. ඒ නිසාද මන්ද අපේ හැමදෙරෝනේ සින්දුවේ මත දෙලා තියෙනවා මිනිසාමයි ලෝහ දෙවියන් වන්නේ මේ ආදී විදිහට. අපේ හැමදෙරෝනේ මේ പ്രേත ලෝකයත්, මනුෂ්‍ය ලෝකයත්, ඒ වගේම දිව්‍ය ලෝකයත් මේ සියල්ලම පවතින එකටද අපේ හැමදෙරෝනේ? ඔව්. ඒක ගොඩක් වටින ප්‍රශ්නයක්. දිව්‍ය ලෝකෙයි, මනුස්ස ලෝකයයි, പ്രേත ලෝකයයි මේ ඔක්කොම තින්නේ මේ ලෝකයේ ඇතුළේද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒක අහන එක පැත්තකින් ගොඩක් සාධාරණයි කියලා හිතෙනවා බැලූ බැලමට නම්. මොකද හේතුව බොහෝම දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඊළඟට අධික සැප ලබන මිනිස්සු ඉන්නවා. මේ දුක් විඳින මිනිස්සු දැක්කහම කෙනෙකුට හිතෙන්නේ මේ තමයි අපාය. ආය වෙන කොහෙවත් නෙවෙයි තියෙන්නේ. මේ ලෝකෙම තමයි මේ අපාය තියෙන්නේ කියන අදහසට පිළිගැනීමට එනවා. සැප සම්පත් විඳින කෙනෙක් දැක්කහම ඕනි කෙනෙකුට හිතෙන්නේ මේ තමයි දිව්‍ය ලෝකය. මේ තමයි දෙවිවරු. මේ තමයි සැප විඳින පිරිස. මේ මානසිකත්වයට එනවා. නමුත් මේක හරිම භයානක විශ්වාසයක්. හරිම දරුණු විශ්වාසයක්. මේ දිව්‍ය ලෝකයි අපායයි මනුස්ස ලෝකෙයි ඔක්කොම මේකෙමයි කියන එක බොහොම දරුණු අදහසක්. ලසිත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය එකක නිපාතේ දේශනා කරනවා මහණෙනි අකුසලයක් තියෙනවා. ඒ අකුසලය තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නියත මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල වූ තවත් දරුණු වෙනත් අකුසලයක් මම මගේ බුදුනුවණින් නොදකිමි කියලා. ඒ කියන්නේ ප්‍රබලම අකුසලයේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. මේ අපායක් වෙනම නැහැ. දිව්‍ය ලෝකයක් වෙනම නැහැ. බ්‍රහ්ම ලෝකයක් වෙනම නැහැ. ඔක්කොම තියෙන්නේ මේක ඇතුළෙමයි කියන එක මේ නියත මිත්‍යා දෘෂ්ටියට ඇතුළත් වෙන අදහසක්. ඒක තමයි ලෝකේ තියෙන දරුණුම අකුසලේ, දරුණුම පාපේ. මේ පාපයේ දරුණුකම ගැන කියනවා ලසිත. ඒ තමයි යම් කෙනෙක් මව ඝාතනය කළොත්, පියා ඝාතනය කළොත්, රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කළොත්, සංඝ බේදය කළොත්, දූසිත සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේසලෙව්වොත් මේව හඳුන්වන පංචානන්තර පාප කර්ම. මේකක් කරපු කෙනා කල්පයක් නිරේ යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන අකුසලේ ආනන්තර පාප කර්ම පහට වඩා බලවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලසිත දැන් ආනන්තර පාප කර්මයක් කරපු කෙනෙක් අද මැරිලා හිටන් නිරේ උපත ලබනවා කියලා අපි හිතමු. යා නිරේට යනවා. එයා නිරේට ගියොත් එහෙම හෙට කල්පය විනාශ වෙනවා. කල්පය විනාශ වෙනවා. කල්ප විනාශ වෙනකොට නිරයත් විනාශ වෙනවනේ. අන්න ඒ වෙලාවේදී හෙට කල්පය විනාශ වුණොත් හෙට මෙයා නිරයෙන් නිදහස් වෙනවා. කල්පයක් යනකොට මේ කල්පේ අවසානයේ දක්වා විතරයි යා නිරේ ඉන්නේ. හෙට එයා නිරයෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා එයාගේ කර්මානුරූපව ආයාට සුගති උපතක් ලැබෙනවා කොහොම හරි. නමුත් අර නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නිරයට ගියොත් එහෙම ඒ කල්පය විනාශ වෙනකොට එයා නිරයෙන් නිදහස් වෙනවා මේ සක්වලට අයිති නිරයෙන්. ඊපස්සේ වෙන සක්වලක නිරයක එයා උපත ලබනවා. ආනන්තර පාප කර්ම කළ කෙනා එහෙම නැහැ. එයා නිරයෙන්ම නිදහස් වෙනවා. එයා අර සුගතියට ඇවිල්ලා ධ්‍යාන වඩලා ආභස්සර බ්‍රහ්ම ලෝකයට යනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකේ දක්වාම ලෝකේ යටවීම සිද්ධ වෙනවා ජලයෙන්. විනාශ වෙනවා සම්පූර්ණයෙන්ම. එයා ආභස්සර ලෝකයට යනවා. අර නියත මිත්‍යා දෘෂ්ටිකය එහෙම නැහැ. එයා වෙන සක්වලක නිරයක උපත ලබනවා.
ඒක නිසා මේ ලෝකෙමයි දිව්‍ය ලෝකෙත් තියෙන්නේ. මේකෙමයි අපායත් තියෙන්නේ. වෙනම මොකවත් නැහැ. මේ ඔක්කොම මේකේ කියන මේක බොහොම දරුණු මිත්‍යා දෘෂ්ටියක්. මේක හඳුන්වන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. හොඳින් මතක තියාගන්න ආනන්තරේ පාප කර්මයකටත් වඩා බලවත් එකක්. මේ අදහසින් යම්කිසි කෙනෙක් හිටියොත් මරණාසන්න මොහොත වෙනකන් ඒ අදහස අතහැරියේ නැතොත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඔහු ගැන වදාළ ඔහුගේ පරලොව ගැන යථාබතං නික්කෙත්තං ඒවං නිරයේ කියලා. ඔසවාගෙන ගිනිච්ච බරක් බිමින් තබන්නේ යම්සේද එසේම ඔහු නිරයේ උපත ලබයි කියලා. ඉතින් ඒක නිසා බොහොම දරුණු එකක්. හැබැයි අනන්තර පාප කර්මයට වඩා යම්කිසි එකෙන් ගැලවීමට යම්කිසි ඉඩ කඩක් තියෙනවා. ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටිකය. යම් දවසක නියත මිත්‍යා දෘෂ්ටි අතහැරියානම් අතහැරපු මොහොතේම ඒ වෙලාවෙම එයා ඒ අකුසලේනොත් ඒ මිත්‍යා දෘෂ්ටිනොත් ඉවත් වුණා වෙනවා. සම්මා දිට්ඨියට ආවට පස්සේ එයා මැරිලා නිරේ උපත ලබන්නේ නැහැ. හැබැයි ආනන්තර පාප කර්ම කළ කෙනාට එහෙම නිරෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා නියත මිත්‍යා දෘෂ්ටිය දරන කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් පින්පව් පිළිබඳ විශ්වාසයට ඇවිල්ලා අවබෝධයට ඇවිල්ලා මේ Tamanට ඊළඟට තියෙන නියත අපාදුකෙන් ගැලවෙන්න පුළුවන් සම්මා දිට්ඨියට පැමිණිලා. ඔව්. අපේ හැමදෙරෝනේ ඔය විදිහට දැන් අපායක් ඒ වගේම දිව්‍ය ලෝකයක් වෙන වෙනම තියෙනවා අපේ හැමදෙරෝනේ. බුදුදහමේ කෙසේද ඔය අපාය විස්තරන අපි අහලා තියෙනවා අපේ හැමදෙරෝනේ කටුයිඹුල ඒ වගේම ලෝදිය හැලිය මේ ආදී විදිහට අපාය ගැන විස්තර කරනවා. අපේ හැමදෙරෝනේ බුදුදහමේ මේ දිව්‍ය ලෝක අපාය විස්තර කරන්නේ කොහොමද අපේ හැමදෙරෝනේ? ඔව්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපාය කොටස් 4කට බෙදලා පෙන්වවා වදාලා. පළවෙනි එක තමයි නිරය කියලා උන්වහන්සේ දේශනා කළා. නිරය. ඊළඟට නිරයට තමයි ප්‍රබලම අපාය. ඊළඟට තියෙන එක තිරිසන් ලෝකය. තුන්වෙනි එක പ്രേත ලෝකය. හතරවෙනි එක අසුර අපාය. මේවා තියෙන්නේ කොහෙද කියන එක මිනිසුන්ට ටිකක් ලොකු ප්‍රශ්නයක්. එහෙයි. ඔව්. මේ නිරය තියෙන්නේ කොහෙද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. මට මේලා විශේෂයෙන් සිහිපත් වෙනවා සංයුත්ත නිකායේ තියෙනවා සමිද්දි සූත්‍රය කියලා සංයුත්ත නිකායේ එකේ සගත වර්ගයේ 10 වෙනි සූත්‍රය මම හිතන්නේ පළවෙනි වර්ගයේ අන්තිම සූත්‍රය සමිද්දි සූත්‍රය. මේ සමිද්දි සූත්‍ර අට කතාවේ කියනවා බොහොම ලස්සන කතාවක්. ඒ තමයි මේ සමිද්දි සූත්‍රයට සම්බන්ධ වෙන්නේ ලසිත ඉන්දියාවේ තියෙන ගංගාවක් අයෝධ්‍යා කියලා ගංගාවක්. මේ අයෝධ්‍යා කියන ගංගාව කන්දකින් පටන් ගන්නනේ. පටන් ගන්න තැනම උණු වතුර තියෙන්නේ. උණු වතුර ගංගාවක් මේක. අදටත් ඒක තියෙනවා. අදටත් මේ උණු වතුර ලිං හදලා එතන නානවා අයෝධ්‍යාවේ. මේ දවසක් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා සිටියා මේ ගංගාව පටන් ගන්න තැන වතුර සීතලයි. එතන ලස්සන මල් තියෙනවා. ජලජ ශාක මේ වතුරේ තියෙනවා. ඊටාම ලස්සන මාළු මේ වතුරේ එහෙ මෙහෙ පීනනවා. හරිම සුන්දරයි කියලා උන්වහන්සේ දවසක් ප්‍රකාශ කළා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගත්ත දැන් අලුතෙන් සාරිපුත්ත තෙරුන් වහන්සේ බොරු කියන්නත් පටන් අරගෙන කියලා. මෙච්චර මේ උණු වතුර ගඟක් පටන් ගන්නව ඇස් දෙකට පේද්දී මුන්වහන්සේ කියනවානේ මේක පටන් ගන්න තැන වතුර සීතලයි, හරිම ලස්සනයි, මාළු ඉන්නවා, ජලජ ශාක තියෙනවා, මල් පිපිලා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේටත් කිව්ව සාරිපුත්ත තෙරුන් බොරුවක් ප්‍රකාශ කළා භාග්‍යවතුන් වහන්සේ කියලා. උන්වහන්සේ කියනවා මහණෙනි සාරිපුත්ත තෙරුන් ප්‍රකාශ කරන්නේ සත්‍ය වූ සිදුවීමක්. මෙය පටන් ගන්න විශාල පොකුණක් තියෙනවා. ඒ පොකුණ නාග ලෝකයක් විහිටලා තියෙන්නේ පොකුණ ආශ්‍රිතව. එහි නාගයෝ ක්‍රීඩා කරනවලු මේ පොකුණ තුල. බොහොම ලස්සන මල් වර්ග තියෙනවා මේ පොකුණේ. ඒ වගේ මාළු ඉන්නවා බොහොම ලස්සන. ඉතින් ඒ පොකුණෙන් පටන් ගන්න මේ පුංචියට මේ ගංගාව පටන් අරගෙන මේක පොළොව ඇතුලේ භූගත ගංගාවක් විදිහට එනවා. භූගත ගංගාවක් විදිහට එනකොට ගඟ දෙපැස පොළොව ඇතුලේ
නිරයවල් දෙකක් පිහිටා තියෙනවා. සුපත් නිරයවල් දෙකක් පිහිටලා තියෙනවා. අපායවල් දෙකක්, නිරයවල් දෙකක්. ඒ නිරේ සත්වයන් පිච්චෙන ගිනි දැල්වල රස්ණයට තමයි මේ ගඟේ වතුර මේ විදිහට උණුසුම් වෙන්නේ, රත් වෙන්නේ. ඒකයි මේ උණු වතුර ගංගාවක් විදිහට පොළොවේ මතුවෙන තැන දකින්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. බලන්න අපිට එකෙන් බොහොම ලස්සන වැදගත් දෙයක් කියනවා. ඒ තමයි නිරය තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නයට පිළිතුර. මේ නිරය තියෙන්නේ ඒතර පොළොව යට. මේක අට කතාවෙත් තියෙනවා. විනය පිටකේ ගත්තාම පරාජිකා පාළියේ මේක සඳහන් වේරංජ කාණ්ඩේ මේක සඳහන් වෙලා තියෙන මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ නිරේවල් දෙකක් අතරින් මේ ගංගා වෙන්නේ කියන මේ කාරණාව පිළිබඳව. එතකොට ඔබට පැහැදිලි පිළිතුරක් තියෙනවා. එහෙනම් නිරය තියෙන්නේ පොළව අභ්‍යන්තරයේ. පොළව ඇතුලේ කියන කාරණාව. ඊළඟ එක තමයි තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අහුවොත් එහෙම කාගෙන්වත් ඕනි කෙනෙක් කියාවේ තිරිසන් ලෝකේ තියෙන්නේ මනුස්ස ලෝකෙමයි කියලා. නැහැ. අපි මනුස්ස ලෝකේ කියලා කියන්නේ පෘථුවියට. නමුත් මේ අපි කතා කරන්නේ ධර්මයනේ. මේ ධර්මය තුල ලසිත මේ මනුස්ස ලෝකය කියන්නේ මිනිස්සු කියන සත්ත්ව කොටසට විතරයි. තිරිසනුන් කියන සත්ත්ව කොටස ඉන්නවනේ මේ පෘථුවිය තුල. ඔවුන් හඳුන්වන්නේ තිරිසන් ලෝකය කියලා. දැතර ලෝකය කියන නම මෙතන භාවිතා කරන්නේ දැන් තිරිසන් ලෝකය, දිව්‍ය ලෝකය කියනකොට ඒ සත්ත්ව කොටස හඳුන්වන එක්තරා නමක් විතර. ඔවුන් මනුස්ස ලෝකේ නෙවෙයි. ඔවුන් මනුස්ස ලෝකේ නම් එයාලා සුගතියකනේ ඉන්නේ. අපායක නෙවෙයිනේ, දුගතියක නෙවෙයිනේ. එයාලා වෙනම ලෝකයක් ඒක. ඒ තිරිසන් සතුන්ට එක වෙනම ලෝකයක්. තිරිසන් අපාය කියලා හඳුන්වනවා. ඒක පෘථුවිය ආශ්‍රිතව පෘථුවිය මතු පිට ඉන්න තිරිසන් සතුන් සිටිනවා. පෘථුවිය ඇතුළට වෙන්න ඉන්න ගැඩවිල්ලන්, නොයෙක් ශුද්‍ර ජීවීන් වගේ තිරිසන් සතුන් සිටිනවා. ඉතින් එහෙම තිරිසන් ලෝකය මේ පෘථුවිය ආශ්‍රිතව අපිට බොහෝ තිරිසන් සතුන් නැහැට දක ගන්න පුළුවන් විදිහට සිටිනවා. තිරිසන් අපාය, නරක තිරිසන්. ඊළඟ එක තමයි പ്രേත ලෝකය. പ്രേත ලෝකය ගත්තාම එයත් මේ පෘථුවිය ආශ්‍රය කරගෙන තමයි සිටින්නේ. විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔය ඉන්දියාවේ තියෙනවා පාණ්ඩව කියලා පර්වතයක්. මේ පර්වතයේ යට විශාල പ്രേත ලෝකයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ පර්වතය ආශ්‍රිත විශාල പ്രേත ලෝකයක් තියෙනවා කියලා. ඉතින් ඒකත් පෘථුවිය අභ්‍යන්තරයේ හෝ පෘථුවිය මතු පිට හෝ අසුරු කරගෙන പ്രേත ලෝක පිහිටලා තියෙනවා. ඊළඟ එක තමයි මනුස්ස ලෝකේ නම් අපිට කියන්නම දෙයක් නැහැ කොහොමද තියෙන්නේ කියලා. ඔබම කතා කරන ඔබ ගැන හිතලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයිනේ. ඊළඟ එක තමයි දිව්‍ය ලෝක. දිව්‍ය ලෝක ගත්තාම දිව්‍ය ලෝක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි බුමාටු දෙවිවරු සහ ආකාශ දෙවිවරු කියලා. රතන සූත්‍රයේ මේ දෙක කිව්වේ බුම්මා නිවායා නිව අන්තලික්කේ කියලා. බුම්මා නිවා කියන්නේ භූමිය ඇසුරු කරගත්ත දෙවිවරු. අන්තලික්කේ කියලා කියන්නේ අහස ඇසුරු කරගත්ත දෙවිවරු සිටිනවා. භූමිය ඇසුරු කරගත්ත දෙවිවරු කියන්නේ ලසිත මේ තියෙන ගොඩ නැගිලි වලට, ගස් කොළන් වලට, ගල් වලට, මහා පර්වත වලට, කැලෑ වලට අධිග්‍රහිත දෙවිවරු සිටිනවා. එයාට කියන අපි වෘක්ෂ දේවතාවෝ කියලා කියනවා. බුමාටු දෙවිවරු කියන නම් භාවිතා කරනවා. අන්න එයාට භූමිය ඇසුරු කරගෙන ඉන්න නිසා බුම්මා නැත්තම් බුමාටු දෙවිවරු කියලා කියනවා. ඊළඟට ලසිත චාතු මේ ඊළඟට තියෙනවා බුදුදහම ගන්න විශේෂිත කාරණාවක් මහා මේරු පර්වතය. ඉතින් මේ මහා මේරු පර්වතයේ මත තැනිතලාවක තමයි පිහිටලා තියෙන චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකය. මහා මේරු පර්වතයේ මත තැනිතලාවක. එය ඉරිදිලාභි රහතුන් වහන්සේලාට විතරයි මහා මේරු පර්වතය දැක ගන්න පුළුවන්. ඉරිදිලාභීන්ට පමණයි. ඒ මතු පිට තමයි චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙන්නේ. ඉතින් ඒකත් එතකොට භූමියක් පොළොවක් ඇසුරු කරගෙන තියෙන්නේ. ඒ නිසා චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකයක් බුමාටු දෙවිවරු පොළොව ඇසුරු කරගෙන වාසය කරන දෙවිවරු කියන කොටසට ඇතුළත් වෙනවා. ඊළඟට අනෙක් දිව්‍ය ලෝක පිහිටා තියෙන චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ තියෙනවානේ මහා මේරු පර්වතයේ මතු පිට. එතනින් උඩට අහසේ සකස් වෙච්ච
විමාන වල තමයි අනික් දිව්‍ය ලෝක එකෙන් එක උඩින් උඩට පිහිටලා තියෙන අවසානයේට බ්‍රහ්ම ලෝක පිහිටලා තියෙනවා. ඒවා අහසේ සකස් වෙච්ච විමානවල පිහිටා තියෙන්නේ. ඒ නිසා ඒ දිව්‍ය ලෝක හඳුන්වනවා ආකාශ දෙවිවරු කියලා. අර අන්තලික්කේ කියලා රතන සූත්‍රයේ සඳහන් කළා අහසේ වසන දෙවිවරු කියලා. ඔන්න ඔහම තමයි දිව්‍ය ලෝක පිළිබඳ තථාගත ධර්මයේ සඳහන් වෙන්නේ. තව සූත්‍රවල ඒ දෙවියන්ගේ ආයුෂ ගැන, එයාලා කරන කුසල කර්ම ගැන බොහෝ විස්තර සඳහන් වෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මේ ටික ප්‍රමාණවත් වෙයි. එහෙමයි අපි හැමදෙරේම ඔය අතර වාරෙම අපි මතක් කරමු. අපි ඔය සදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳවත් අපි අහලා තියෙනවා. ඒ වගේ පඬුපුල් ආසනය මේ ආදී පිළිබඳවත් ඔය පුංචි විග්‍රහයක කෙටියෙන් හෝ යෙදමු. ඔව්. සක්‍ර දේවේන්ද්‍රයා කියලා හඳුන්වන්නේ දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ. ඒ කියන්නේ යාම තුසිත කියන ඔව් මේ දිව්‍ය ලෝක දෙකට අධිපති චාතුම් මහරජිකයි තුසිත දිව්‍ය ලෝකේ මේ දෙකට අධිපති. ඒකට අපි හඳුනන්නේ සියලුම දේව ලෝක වලට නෙමෙයි. සියලුම දිව්‍ය ලෝක වලට නෙමෙයි. චාතුම් මහරජිකයට තුසිත මේ දිව්‍ය ලෝක දෙකට අධිපති තමයි සක්දෙව් රජතුමා කියලා හඳුන්වන්නේ. විශාල පිනක ප්‍රතිඵලයක් විදිහට සක්දෙව් රජතුමා දේව රාජ්‍යයට පත් වෙලා ඉන්නේ. ඊළඟට එතුමා ඉඳගන්න ආසනය තමයි පණ්ඩුකම්බල සෛලාසනය. සෛල කියන්නේ ගල් කියන එකනේ. පණ්ඩුකම්බල සෛලාසනය කියලා හඳුන්වනු ලබන්නේ. අපි ගොඩක් අහලා තියෙනවා ඉස්සර මිනිස්සුන්ට දුකක් කරදරයක් ඇති වෙනකොට සක්දෙව් රජතුමාගේ පණ්ඩුකම්බල සෛලාසනය උණු වෙනවා කියලා. ඊට පස්සේ ඒ දෙවි කෙනා ලෝකෙ දිහා බලනවා කියලා. අද ඉතින් කෙනෙකුට සමහරට හිතෙන්න පුළුවන් මිනිස්සු අහලක් තියෙනවා වගේන මේ අද මිනිස්සුන්ට අපරාධ වෙනවා මෙච්චර දුක් වෙනවා දෙවියෝ අපි දිහා බලන්නේ නැද්ද පණ්ඩුකම්බල සෛලාසනේ උණු වෙන්නේ නැද්ද කියලා. මොකද දෙවියෝ ඒ ඉඳගත්තුත් තමයි යාට ඒක උෂ්ණත්වය දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්න දෙව්ලොවට වැඩම කළ වෙලාවේ උන්වහන්සේ වැඩ සිටීමේ පණ්ඩුකම්බල සෛලාසනයේ මත. ඊට පස්සේ ඒක තථාගතයන් වහන්සේ පරිභෝග කළ පාරිභෝගික චේතියක් වුණා. වන්දනීය වස්තුවක් වුණා. එදායින් පස්සේ සක්දෙව් රජතුමා එකේ වාඩි වෙන්නේ නැහැ. ඒක වාඩි වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පූජනීය වස්තුවක් බවට පත් වෙච්ච නිසා. අපි නොදන්නා කරුණු බොහෝමයක් අද දිනේ අපිට ඉගෙන කියා ගන්නට ලැබුණා මේ පෙළදම් කතිකාවත ඔස්සේ හැමදෙරනේ. අපි දැන් ඔය දිව්‍ය ලෝක අපායවල පිළිබඳව සාකච්ඡා කරන නිසා අපේ ආදරණීය ප්‍රේක්ෂකෙක් අපිට එව්ව පැනයක් අපි निराකරණය කරගමු හැමදෙරනේ. සතර අපායට අයත් වන අසුර නිකායත් ඒ වගේම පහාරාද වේපචිත්ත වැනි අසුරෙන්ගේ අසුර ලෝකයත් එකක්ද දෙකක්ද කියලා අපි විමසනවා අපේ හැමදෙරනේ. ඔව්. මොහොම වැදගත් ප්‍රශ්නයක්. සතර අපායට අයිති අසුර ලෝකයයි අපේ ශාසන ඉතිහාස සඳහන් වෙන පහාරාද වේපචිත්ති ඊළඟට රාහු අසුරේන්ද්‍රයා මේ අයත් අයිති මේ සතර අපාය අසුර ලෝකයටමද මේ දෙකක්ද එකක්ද මෙහෙම කියලා ප්‍රශ්නයක් අහනවා. අසුර කියන නමින් හඳුන්වන නිරයක් තියෙනවා. ඒ කියන්නේ අපායක් තියෙනවා. අසුර අපාය කියලා අපි කියන්නේ ඒක പ്രേතයෝ වගේ බොහොම දුක් විඳින පිරිසක් ඒ අසුර අපායේ ඉන්න සත්වයන්. ඉතින් අසුර කියලා නමින් හඳුන්වන හැම අපායක් නැත්තම් දුගතියක් තියෙනවා. ඒ වගේම අසුර කියලා හඳුන්වන සුගතියකුත් තියෙනවා, දිව්‍ය ලෝකයකුත් තියෙනවා. ඉස්සර තුසිත කියන දිව්‍ය ලෝකේ විශාල දෙවිවරු පිරිසක් හිටියා. අපි අහලා තියෙන මගමානවක කියලා තරුණයෙක් බොහෝ පින්දහම් කරලා මන්මාවත් ඉදි කළා, ඒ දඬු ඉදි කළා, පෑන් පොකුණු ඉදි කරලා ඒ පින්බලෙන් තුසිත දිව්‍ය ලෝක උපදිනවා. යත් එක්ක එකට හිටපු දෙතිස් දෙනෙක්, ඒ කියන්නේ 32ක් එක්ක උපදිනවා. අර හිටපු දිව්‍ය පිරිසට වඩා මෙයාලා මහා ආනුභාව සම්පන්නයි, මහේසාක්‍යයි. ඉතින් අර දෙවිවරුන්ට එතන පැරණි දෙවිවරුන්ට එතන තැනක් නැති වෙලා ගියා. ඉතින් පැරණි දෙවිවරු ටික කල්පනා කළා මේ අය මෙච්චර මහානුභාව සම්පන්න මහේසාක්‍ය මොකද කියලා. කල්පනා කරන බලනකොට ලසිත යාලට හොයාගන්න පුළුවන් වුණා මෙයාලගේ තියෙන සිල්වත් බව, ගුණවත් බව තමයි මේ මහේසාක්‍ය බවට හේතුව කියලා.
ඉතින් එයාලා හිතුව එහෙනම් කරන්න තියෙන එකම දේ තමයි මෙයාලගේ සීලය ගුණය නැති කළා දාන එක කියලා. ඉතින් එයාලා දුස්සීල කරන්න කල්පනා කළා. ඒ දුස්සීල කරන්න කල්පනා කළා මොකද කළේ? එයාලට සංග්‍රහයක් සූදානම් කළා. වෙනත් බීම වර්ගයි මත්පැනුයි සහිතව ලොකු සංග්‍රහයක් සූදානම් කළා. සූදානම් කළ එකට ආරාධනා කළා. ඉතින් සක්දෙව් රජතුමා බොහෝම බුද්ධිමත් කෙනෙක්. තමන් එකටම පින් කරපු මන්මාවත් ඒ දඬු පාලම් පැම්පකුණු හදපු 32ක් දිවි ලෝකෙට ආවේ තමන් එක්කම. එයාලව දැනුවත් කළා ඔබලා කවුරුවත් මත්පැන් එහෙම පානය කරන්න එපා කියලා. ඊට පස්සේ මේ අට කතාවේ සඳහන් වෙන කතාවක්. ඉතින් මේ අර දෙවිවරු 32 දෙනායි සක්දෙව් රජතුමයි මත්පැන් පානය කළේ නැහැ. අනික් අයත් අපිත් එක්ක මෙයාලත් බොයි කියලා. එයාලා හොඳටම බිව්වා. එයාලා බිව්වට පස්සේ මොකද කළේ මේ සක්දෙව් රජතුමා ඇතුළු ඒ දෙතිස් දෙවිවරු එක්ක මේ සුරා මතින් මත් වෙච්ච මේ දිව්‍ය පිරිස කියනවා මේ අර මහා මේරු පර්වතෙන් පහළට හෙළුවලු. සුරා මතින් මත් වෙලා ඉන්නකොට. එයා වැටෙන ගමන් සිහිය ඇවිල්ලා කල්පනා ඇවිල්ලා කිව්වලු සුරා නිසා තමයි අපිට මේ විපත සිදු වුනේ. මේ දෙවිවරු අපිව මේ විදිහට පහළට විසිකලේ. අපිට සුරා එපා කියලා. ඉතින් සුරා එපා කියපු නිසා න සුර අසුර කියලා සුරා එපා කියන අදහසෙන් අසුර කියලා ඒ දෙවිවරු හඳුන්වන්න පටන් ගත්තා කියලා අට කතාවේ අසුරයන් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ අසුර කියන දිව්‍ය පිරිස අතර ඉන්න දෙවියන් අතර ප්‍රධාන තුන් දෙනෙක් තමයි පහාරාද, වේපචිත්ති, රාහු අසුරේන්ද්‍ර කියන මහ විශාල ශරීර තියෙන විශාල ආත්ම භාව තියෙන දෙවිවරු. දැන් සූර්ය පිරිත කියලා එකක් තියෙන එක කියනවා සූර්ය දිව්‍ය පුත්‍රයා කියලා හිරුට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා. ඒ කියන සූත්‍රය කියන සූර්යෝ දේව පුත්තෝ රාහුණා අසුරින් දේන ගහිතෝ හෝති කියලා. මේ සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රය ඇවිල්ලා අල්ලගත්තා කියලා තියෙනවා. රාහු අසුරේන්ද්‍රය සූර්ය දිව්‍ය පුත්‍රයාව අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේව සිහි කරනවා සූර්ය දිව්‍ය පුත්‍රයා. සිහි කරලා කියනවා තථාගතං අරහන්තං සූර්ය දිව්‍ය පුත්‍රයා සිහි කරනවා නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං බවාහි නමෝ තේ බුද්ධ වීරත්තු බුද්ධ වීරයාණන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා විප්පමුත්තෝසි සබ්බදී සියලු කෙලෙසුන්ගෙන් මිදුණු බුද්ධ වීරයාණන් නමස්කාර වේවා සම්බාධ පටිපන්නෝස්මි මම කරදරයකට සම්බාධයකට පැමුණුණා තස්ස මේ සරණං බවාහි ඒ මට පිහිට වෙන්න කියලා ඉල්ලීමක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉල්ලීම අහගෙන ඉඳලා රාහු අසුරේන්ද්‍රයාට කතා කළා උන්වහන්සේ. සූර්ය දිව්‍ය පුත්‍රය හැම ඉල්ලනකොට උන්වහන්සේ මනුස්ස ලෝකේ ඉඳන් රාහු අසුරේන්ද්‍රයාට කතා කළා. කතා කළා ඊටන් උන්වහන්සේ රාහු අසුරේන්ද්‍රයාට කියනවා තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතෝ රාහු සූර්යං පමුච්චස්සු බුද්ධාලෝකානුකම්පකාතේ රාහු අසුරේන්ද්‍රය මේ සූර්ය දිව්‍ය පුත්‍රයා සරණ ගිහිල්ලා තියෙන්නේ නිකලෙස් වූ තථාගතයන් වහන්සේ කෙලස් නැති බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා තියෙන්නේ රාහු සූර්යං පමුච්චස්සු රාහු සූර්ය දිව්‍ය පුත්‍රයා වතහරින්න රාහු සූර්යං පමුච්චස්සු බුද්ධාලෝකානුකම්පකා බුදුවරු ලෝකයාට අනුකම්පා කරනවා කියලා ප්‍රකාශ කළා. රාහු අසුරේන්ද්‍රයා ඒ මොහොතේම සූර්ය දිව්‍ය පුත්‍රයාව අතහැරියා. අතහැරලා හිටන් ලසිත එයා ගියා වේපචිත්ති කියන අසුර නායකයා ළඟට. අසුර නායකයා ළඟට යනකොටම වේපචිත්තියා ගියාම ඇහුවා ඔයා මේ බොහොම තැති අරගෙන බයටපත් වෙලා සූර්ය දිව්‍ය පුත්‍රයා අතහැරලා නේද ඔය ආවේ කියලා. එයාත් මේ සිදුවීම ඔක්කොම බලාගෙන ඔයාව එයාව අතහැරියා නේද බය වෙලා තැති අරගෙන ඒ කියන්නේ ලොකුවට අල්ලගත්තට එකපාරට අතහැරලා දැම්ම නේද කියලා. ඉතින් අර ඒ වෙලාවේ අර බේපචිත්ති දිව්‍ය පුත්‍රයා අහපු ප්‍රශ්නෙට අසුරනායකයා අහපු ප්‍රශ්නෙට රාහු පිළිතුරු දුන්නා සත්තදා මේ ඵලේ මුද්ධා ජීවන්තෝන සුඛං ලබේ බුද්ධ ගාථා බිගීතෝම්හි නොචේ මුංචය චන්දිමන්ති කියලා.
කියන බුදුරජාණන් නොචේ මුංචය සුරියන්ති සත්තදා මේ ඵලේ මුද්දා ජීවන්තෝන සුඛං ලැබේ බුද්ධ ගාථා බිගීතොම් මේ මම බුදුරජාණන් වහන්සේ කියපු ගාථාවක් ඇහුවා. ඉතින් ඒ ගාථාව අහලා බැරි වෙලාවත් සූර්යදේව පුත්‍රයා නිදහස් කළේ නැත්තම් එහෙම සත්තදා මේ ඵලේ මුද්දා මගේ හිස් මුදුන හත් කඩකට පැලෙනවා. ජීවන්තෝන සුඛං ලැබේ. ජීවත් වුණත් මට සැපයක් නම් යහපතක් නම් වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඉතින් අන්නේ සූත්‍රවල සඳහන් වෙන ওই පහාරාද කියලා සූත්‍රයකත් සඳහන් වෙනවා. ඉතින් මේ සූත්‍රවල සඳහන් වෙන මේ අසුර කියන කොටස දිව්‍ය කොටසක්, දිව්‍ය අසුර කොටසක්. අර අසුර අපාය කියන්නේ වෙනම එකක්. ඒ දෙක පිළිබඳව ඒ විදිහට තේරුම් ගන්න එක සුදුසුයි. එහෙමයි වෙයි හැමදෙරණි අපි මේ කාරණා අපිට S2කින් බලා ගන්න බෑනේ හැමදෙරණි. ඒ නිසා මේ පිළිබඳව අපි හොයනවා ගවේෂණය කරන වැඩි. මේ සම්බන්ධ මේ කරුණු කාරණා දිව්‍ය ලෝක අපාය පිළිබඳව අපි දැන කියා ගන්නට ආසාව වැඩි. ඒ වගේම අපි හැමදෙරණි තවත් අපේ පින්වත් මහත්මයෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරනවා. මේ සෙත් පිරිත් ආදිය සජ්ජායනා කරනකොට පිරිත් සජ්ජායනා කරනකොට ඔය අමනුෂ්‍ය ආත්ම ඔය අපි පෙරේතයෝ මේ ආදී කියන විදිහට අමනුෂ්‍ය ආත්ම පළවා හරින්ට නැත්නම් මේ අපි පිරිත් සජ්ජායනා කරන ස්ථානයේ වුන් රැඳෙන්නේ නැහැ කියලා අපි හඳුරුනේ. ඒ වගේමයි ආටානාටිය වැනි සූත්‍ර දේශනා සිදු කරනකොට තවත් අවස්ථාවක කියනවලු මේ අමනුෂ්‍ය ආත්ම ඒ ස්ථානයට පැමිණෙනවා. ඒ නිසා ආටානාටිය පිරිත් සූත්‍ර දේශනා සිදු කරනකොට එළියට පහළට බහින්න හොඳ නැහැ. මේ ආදී විදිහට මත විශ්වාස විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ හැමදෙරණේ. මේ පිළිබඳව අපි නිවැරදි විස්තරයක් ලබා දෙමු. ඔව් ප්‍රශ්නයක් අහනවා ආටානාටිය පිරිත කියනකොට අමනුෂ්‍යාදීන් පැමිණෙනවා. ඒක නිසා ඒ මොහොත එළියට බහින්නේම සුදුසු නැහැ. මේ පිළිබඳව අදහසක් කුමක්ද කියලා තමයි ප්‍රශ්නයක් අහන්නේ. ආටානාටිය කියලා කියන්නේ ඒ චාතුම් මහරජික දෙවියන්ගේ තියෙන එක්තරා නගරයක් ආටානාටා කියලා. ඒ නගරේ නම ආටානාටා. යාළගේ දිව්‍ය නගරයක්. ඒ දිව්‍ය නගරයේදී වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා ගාථා වගයක් බන්ධනය කළ ගාථා වගයක් ඇදුවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන්න. ඉතින් ඒ ආටානාටා කියන නගරෙදී නිර්මාණය කරපු ගාථා ටිකක් නිසා තමයි ඒ පිරිතට ආටානාටිය සූත්‍රය කියන වචනේ භාවිතා කරන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා තව සිවුරංග සේනාව පිරිවරාගෙන වන්දනාමාන කළා. තමයි බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ බොහෝ අමනුෂ්‍යයෝ ඉන්නවා. මේ අමනුෂ්‍යයෝ තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රසන්නයි. මොකද හේතුව ඒ අය හිතනවා කියනවා ඒක විශේෂයෙන් කියනවා ඒ අමනුෂ්‍යයෝ ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා. ඒ අක්ෂයෝ කාම මිත්‍යාචාරය යෙදෙනවා. බොරු කියනවා, මත්පැන් පානය කරනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතය කරන්න එපා, සොරකම් කරන්න එපා, කාම මිත්‍යාචාරය යෙදෙන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් පානය කරන්න එපා කියලා. ඒවා කරන හන්දය යක්කෝ ඔබ වහන්සේට කැමති නෑ කියලා ප්‍රකාශ කරන්න යෙදුණා. ඉතින් ඒක නිසා මෙන්න මේ ආටානාටිය පිරිත ඉගෙන ගත්තාම භික්ෂූන්ට තියෙන විපත් කරදර වලින් මගහැරෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරන්න යෙදුන මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා විසින්. නමුත් මේ ආටානාටිය පිරිත කියනකොට අමනුෂ්‍ය එතනට එනවා, පැමිණෙනවා. එහෙම කියලා විස්තරයක්, ඔව් එහෙම විස්තරයක් ඇත්තටම තථාගතයන් වහන්සේගේ ධර්මයේ එළියට බහින්න එපා එහෙම කියලා සඳහන් වෙලා නැහැ. නමුත් කියලා තියෙනවා ආටානාටිය එකවරම කියන්නේ නැතුව මේ කියලා තියෙන රතන සූත්‍රය, දජග්ග සූත්‍රය මේ වගේ සූත්‍ර දේශනා මේ මුලින් දේශනා කළා, සජ්ජායනා කරලා ඊට පස්සේ
ආටානාටිය පිරිත දේශනා කරන්න කියලා. ඒකෙදි කියලා තියෙනවා භික්ෂූන් වහන්සේලා මුරායුධාදිය තබල ආරක්ෂා සංවිධාන පිහිටවල ආටානාටි දේශනා කිරීම සිදු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඔය කියන විදිහට බයටපත් වෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන් සිහිපත් කරන්න තියෙන ආටානාටියේ තියෙනවා සත්බුද්ධ වන්දනාව කියලා ගාථා කීපයක්. විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙස්සඹුස්ස නමත්තු නහාතකස්ස තපස්සිනෝ නමත්තු කකුසන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝණාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත් මෙහෙම කියලා කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස සිරීමතෝ කියලා මේ සත්බුද්ධ වන්දනා ගාථා ටිකක් තියෙනවා. මේ ගාථා ටික නැත්තම් මේ සත්බුද්ධ වන්දනාව හැම දවසකම භාවිතා කරනවා නම් එයාට අමනුෂ්‍යයින්ගෙන් යක්ෂයින්ගෙන් പ്രേත භූතාදීන්ගෙන් විපතක් කරදරයක් වෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධ වන්දනාවෙන් පස්සේ මේ සත්බුද්ධ වන්දනාව සිදු කරන ගාථා දෙක තුන නිතර භාවිතා කිරීම බොහෝ සෙයින් වටිනවා. එහෙමයි අපේ හැමදෙරෝනේ ඔය විදිහට තමයි මේ අපි දිව්‍ය ලෝක ඒ ආදී പ്രേත ලෝක මේ ආදී පිළිබඳ අපි අද සාකච්ඡා කළා වැඩසටහනින් බොහෝ ප්‍රමාණයක් අපේ හැමදෙරෝනේ ඔයත් එක්කම යන මාතෘකාවක් තමයි මේ පිරිත් සජ්ජායන. අපි ඉස්සෙල්ලා කතා කරේ ආටානාටියේ පිරිත් සූත්‍රය පිළිබඳව. අපේ හැමදෙරෝනේ පිරිත් සූත්‍ර දේශනාවක් පවත්වීමේදී දැන් අපි එදිනෙදා ජීවිතයේදී බොහෝ මාධ්‍ය නාලිකාවල පවා මේ පිරිත් දේශනා උදෑසන කාලේදී අපි අහන්න දකින්න ලැබෙනවා. මේ ආදී විදිහට පිරිත් සජ්ජායනා කරද්දී අපේ හැමදෙරෝනේ යම්කිසි අනුපිළිවෙලක් තිබෙනවාද? යම්කිසි පිරිත් සජ්ජායනාවක් සිදු කළ යුතු අනුපිළිවෙලක් තිබෙනවාද? අපිට යම් අවස්ථාවල විශේෂ පිරිත් සජ්ජායනා සම්ට දකින්න ලැබෙනවා. ජය පිරිත් සජ්ජායනා මේ ආදී විදිහට. ඒ පිරිත් සූත්‍ර යොදා ගන්නා විශේෂ අවස්ථා මොනවාරි තියෙනවද අපේ හැමදෙරෝනේ? ඔව් පිරිත් දේශනා කිරීමේදී දැන් රැලි වෙනකන් පිරිත් කියනවා 30 පැය කියලා හඳුන්වන. ඉතින් එතකොට නම් මුළු පිරිත් පොතම පිරිත් සම්පූර්ණ පොතම සජ්ජායනා කිරීම සිදු කරනු ලබනවා. ඊළඟට සෙත් පිනිස ඔය වරු 3 කරන පිරිත් තියෙන ඒවැදී මහා පිරිත් දේශනාව තමයි බොහෝ කොට සිදු කරන්නේ. මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වගේ. ඉතින් මංගල අවස්ථාවන්හිදී මහා මංගල සූත්‍රයේ විශේෂයෙන් දේශනා කිරීම කරනවා. රෝගාතුරු කෙනෙකුට සෙත් පැතීමේදී බොජ්ජංග පිරිත් 3, ගිරිමානන්ද සූත්‍රය, රතන සූත්‍රය මේ වගේ සූත්‍ර භාවිතා කිරීම සිදු කරනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ඒ අවස්ථාවට උචිත වෙන පරිදි යෝග්‍ය වෙන පරිදි තමයි අවස්ථානුකූල පිරිත් සූත්‍ර තෝරා ගැනීම සිදු කරන්නේ. ඔව්. එහෙමයි අපි හඳුනන්නේ. ඔය පිරිත් සූත්‍ර සජ්ජායනා කරන අවසානයේ අපි ඒ වගේම ධර්මදේශන අවසානයේදී අපි හඳුනන්නේ නිතරම අහන්න දකින ආශිර්වාද ගාතාවක් තමයි අභිවාදන සීලිස්ස කියන ගාථා රත්නය අපි හඳුනන්නේ. මහත්මයෙක් අපෙන් විමසනවා මේ අභිවාදන සීලිස්ස යන ගාථාව ස්වාමින් වහන්සේ දේශනා කරනකොට අපි හඳුනන්නේ ඒ අසා සිටින අයත් එය නැවත සජ්ජායනා කිරීම සුදුසුද අපි හඳුනන්නේ. ඔව්. ස්වාමින් වහන්සේලා වැඩසටහනක් අවසන් වුණාම ධර්ම දේශනාවක්, බුද්ධ වන්දනාවක්, බෝධි වන්දනාවක් මේ වගේ දෙයක් අවසන් වුණාට පස්සේ අන්තිමට පිරිසට වැඳ ගන්න කියලා කියනවා. වැඳ ගන්න කියලා කියන්නේ ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්න කියන එක තමයි කියන්නේ. නිකම්ම වඳින්න කියලා නෙමෙයි. ස්වාමින් වහන්සේලාට වඳින්න කියලා කියන්නේ. වන්දනා කළාට පස්සේ උන්වහන්සේ ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා කියලා දේශනා කරන මේ අභිවාදන සීලිස්ස කියන ගාථාව ඒකේ කියන්නේ මේ ඔබලා මේ වන්දනා කළාම ඔබලාට මෙන්න මේ ආනිසංස ටික මේ ප්‍රතිඵල ටික ලැබෙනවා කියන එක තමයි ඒ ගාථාවෙන් කියන්නේ. ඒක තේරුම තමයි ඔව්. අපි ඔව් සක්‍ර දේවේන්ද්‍රයාට මේ ගාථාව දේශනා කළා කියලා කතාවක් අපි අහලා තියෙනවා අපි හොඳට. ඔව්. පොඩ්ඩක් මම ඉගෙන කියන්නම් පස්සේ ඒ පිළිබඳ විස්තරේ මේක සඳහන් කරලා තියෙනවා. ඒ ගාථාවේ තේරුම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ. ඒ කියන්නේ නිතර වැඩිහිටියන් වඳින පුදුන කෙනෙක් ඉන්නවා. වැඩිහිටියන් කිව්වහම වයසින් වැඩි මව්පියාදීන් ගුරුවරාදීන් වෙන්න පුළුවන්.
නැත්නම් ගුණයෙන් වැඩි භික්ෂූන් වහන්සේලා වගේ පූජනීය පිරිස් වෙන්න පුළුවන්. ඉතින් මේ ගුණයෙන් හෝ වයසින් වැඩි අයට නිරතුරුව වැඳුම් පිදුම් කරනවා. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ. එහෙම වඳින පුදන අයට ධර්මතා 4ක් වැඩෙනවා. ගුණ ධර්ම 4ක් වැඩෙනවා. ආනිසංස 4ක් ලැබෙනවා. ඒ තමයි ආයු, දීර්ඝායුෂ ලැබෙනවා. වන්නෝ, ශරීර වර්ණය ලැබෙනවා. ඒ කියන්නේ හැම ලස්සන වෙනවා. චවි වර්ණය ලැබෙනවා. සුඛං, කායික සැපය නැත්තම් නිරෝගී සැපය ලැබෙනවා. බලං, කායික ශක්තිය, බලය ලැබෙනවා. මෙන්න මේ ආනිසංස 4 නිතර වැඩිහිටියන් වඳින පුදන භික්ෂූන් වහන්සේලාට වඳින වත්පිළිවෙත් කරන ගරු බුහුමන් දක්වන අයගේ ජීවිතවලට ලැබෙනවා කියලා තමයි මේ ගාථාවෙන් කියන්නේ. ඉතින් ආශිර්වාද කිරීමක් කරන්නේ ඔබලට මේ ටික ලැබෙනවා කියලා. ඉතින් මිනිස්සු එක කොහොමවත්ම කියන්න අවශ්‍යතාවයක් නැහැ කියනකොට. මොකද මිනිස්සුන්ටනේ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ. එයාලට කවුරු හරි වැඳපු දවසක ඒ ගාථාව කියලා ආශිර්වාද කළාට කමක් නැහැ. නමුත් ඔබ කාට හරි වඳිනකොට ඔබට කවුරු හරි එක කිව්වොත් එහෙම ඔබ ඒ ගාථා සජ්ජායනා කිරීම කෙසේවත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට කිව්වා මේ දේශනා කළේ කාටද කියලා. මේක දේශනා කළා තියෙන්නේ දීගායු කුමාරයා මුල් කරගෙන. මොකද එක තාපස කෙනෙක් ළඟ පැවිදි වෙලා හිටියා යම්කිසි තව තරුණ කෙනෙක්. එයා ටික කාලයක් යනකොට තාපස බව අතහැරලා ආයි ගිහි වුණා. අද කාලනම් අර ගිහි වෙනවා සිවුරෙරලා යනවා කියන්නේ. එයාගේ තාපස බවින් අත් මිදලා ගිහියෙක් බවට පත් වුණා. මෙයා ඊට පස්සේ කාලයක් යනකොට විවාහ ජීවිතයටපත් වුණා. දැන් පුංචි පුතෙකුත් ඉන්නවා. මේ පුතාවත් එක්කගෙන තමන්ගේ ආචාර්යයන් වහන්සේ ඉස්සර අර ගුරුවරයාව හිටි තාපසයන් වහන්සේව බලන්න ගියා. බලන්න ගියාට පස්සේ ඉස්ලාම පියතුමා තාපස්තුමාට වැඳා. වැඳාම තාපස්තුමා ආශිර්වාද කළා සුඛී දීඝායුකෝ සැප වේවා දීර්ඝායුෂ ලැබේවා කියලා. ඊට පස්සේ මෑණියන් වන්දනා කළා. සුඛී දීඝායුකෝ සැප වේවා දීර්ඝායුෂ ලැබේවා කිව්වා. පුංචි පුතාට කියලා තාපසයන් වහන්සේවට වන්දනා කෙරුවා. උන්වහන්සේ කිව්වේ නෑ දීර්ඝායුෂ ලැබේවා කියලා. ඒ අවස්ථාවේ මේ තාත්තට යම්මට ලොකු ප්‍රශ්නයක්. තාත්තා තාපස්තුමා ළඟ ඉස්සෙල්ලා මහාන වෙලා හිටි කෙනෙක්නේ. තාපස කෙනෙක් වෙලා හිටි කෙනෙක්නේ. තාපස්තුමාගේ ශක්තිය බලය ගැන දන්නවා. ඇහුවා අනේ ස්වාමීනි දරුවට කරදරයක්වත්ද? දීර්ඝායුෂ නැද්ද? ඇයි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ? කිව්වා මෙයාගේ ආයුෂ තව දවස් 7යි තියෙන්නේ. 8 වෙනි දවසේ මෙයාව මරණයටපත් වෙන යක්ෂයෙක් මෙයාව බිලිගන්නවා කියලා ප්‍රකාශ කළා. ඉතින් ඇහුවා අනේ තාපස්තුමනි මේ පුතාව කොහොම හරි බේරලා දෙන්න බැයිද? තාපස්තුමා කව මට නම් ඒක බැහැ. දඹදිව උතුරු ප්‍රදේශේ සවැත් නුවර කියලා නගරයක් තියෙනවා. ඒ නගරේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේට නම් මේ දරුවව බේර ගන්න පුළුවනි කියලා කිව්වා. ඉතින් මේ පිරිස සවැත් නුවර හොයාගෙන ආවා. ඒ එනකොටම තවත් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා එයාගෙත් ආයුෂ අඩු වෙනවලු. දවස් 8කින් එයාත් මැරෙනවලු. ඉතින් අර පිරිස ගොඩක් ඈතින් ආවේ. මේ දෙපිරිසම එකතු වෙලා අර කාන්තාවගේ ගෙදර පිරිත් මණ්ඩපයක් හදලා ස්වාමින් වහන්සේලා 8 නමක් හෝ 12 නමක් හෝ වැඩම කරලා පිරිත් දේශනා කිරීම කළා දින 7ක්. 7 වෙනි දවසේ මේ මණ්ඩපයට ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කොට වදාලා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ ධර්ම දේශනාව පිරිත් දේශනාව හමාර කිරීම සිදු කළා. ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මේ කුමාරයාට අවුරුදු 120ක් ආයුෂ ලැබෙනවා කියලා දෙනවා. එයාගේ තිබිච්ච යක්ෂයාට යාව බිලිගන්න බැරි වෙලා ගියා මේ පිරිත් ආනුභව බලයෙන්. ඒක නිසා යාට නම තිබ්බා දීඝායු කුමාරයා කියලා. දීර්ඝ ආයුෂ ඇති කෙනා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ ගාථාව දේශනා කරලා තින්නේ. ඔන්න ඔය කතා පුවත මුල් කරගෙන ධම්මපදිත්ව ගාථාව තියෙන ඉතිහාස ශාසන ඉතිහාස කොහොම හරි මේ කතා ප්‍රවෘත්තිය මුල් කරගෙන තමයි මේ ගාථාව දේශනා කරලා තියෙන්නේ. ඒක කියලා ස්වාමීන් වහන්සේලා ආශිර්වාද කරනකොට කෙසේවත් මහානායක කීම අවශ්‍ය වෙන්නෙම නැහැ.
එහෙමයි අපි හැමදෙරෝනේ අද දිනේදී අපි නොදන්නා ඔබත් මමත් නොදන්නා බොහෝ කරුණු මේ පෙළදම් කතිකාවත වැඩසටහන ඔස්සේ ඉගෙන කියා ගන්නට හැකියාව ලැබුණා. අප කෙරෙහි අපේ ගෞරවනීය ආරාධනෙන් අප කෙරෙහි දයානුකම්පාවෙන් අදත් මේ ස්ථානට වැඩම කොට වදාළ කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනාධිපති පූජ්‍යපාද දොළොස්වල උදිත දීර අපේ ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූරක ස්තුතිය පුද කර සිටම ඒ වගේම උන්වහන්සේ සිදු කරන ශාසනික සමාජීය මෙහෙවර සිදු කරගෙන යන උන්වහන්සේට ශක්තිය ධෛර්යය ඒ වගේම චිරජීවනයේ ලැබේවායි කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කර සිටමු. එසේනම් අද දිනේට නියමිත පෙළදම් කතිකාවත වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා. ඔබේ ප්‍රශ්න අපි වෙත යොමු කරන්නට ආරාධනා කරනවා. මොකද මේ විශේෂයෙන්ම මේ පෙළදම් කතිකාවත වැඩසටහන ඔබ වෙනුවෙන් විවෘත වන්නේ ඔබේ එදිනදා ජීවිතයේදී මතුවන දහම් ගැටලු निराකරණය කිරීම සඳහා. එසේනම් ප්‍රාර්ථනීය ඔබ සියලු දෙනාටම මේ වැඩසටහන් නිමා කරන අවස්ථාවේදී තෙරුවන් සරණයි.